ආයුබෝවන් ළමයි අපි අද සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 7 වෙනි පාඩම කතා කරනවා. සාහිත්‍ය සංග්‍රහයේ 7 වෙනි පාඩම තමයි ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම කියන්නේ අපේ හෙළයේ මහා නාට්‍යවේදියාණන් විදිහට අපි සලකන එදිරිවීර සරච්චන්ද්‍රගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය වන සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකය. සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකය තමයි අපේ සාහිත්‍ය සංග්‍රහයේ නිර්දේශ කරලා තියෙන්නේ. සිංහබාහු නාට්‍ය ගැන කතා කරනකොට ළමයි අපිට මතක් වෙනවා අපේ උත්පත්ති කතාව. සිංහලයාගේ උත්පත්ති කතාව පිළිබඳ ජන ප්‍රවාදය. මේ ප්‍රවාද කතාව අපේ මහා වංශයේ පොතේ තියෙනවා. මහා වංශයේ තියෙන මේ සිංහලයාගේ උත්පත්ති කතාව පිළිබඳ ප්‍රවාදේ පදනම් කරගෙන එදිරිවීර සරච්චන්ද්‍රයන් අලුත්ම දෘෂ්ටි කෝණයකින් නැවුම් දැක්මකින් කරපු විශිෂ්ටතම සාහිත්‍ය නිර්මාණය සාහිත්‍ය කලා නිර්මාණය විදිහට සලකන සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකයෙන් අපි අද කතා කරන්නේ. නාට්‍ය පසුබිම ගැන ගොඩක් තොරතුරු අපිට කතා කරන්න තියෙනවා. ඒවා පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කියන දෙවැනි අංකයේ පිළිබඳව මේකේ භාෂාව, මේකේ අන්තර්ගතය, චරිත නිරූපණ, අවස්ථා සිද්ධි නිරූපණ, කතවරයා භාෂාව නිර්මාණාත්මකව භාෂාව පාවිච්චි කරපු විදිය යනාදී පිළිබඳ සලකනවා අපි අද පාඩමේදී. ඒත් එක්කම විශේෂයෙන් අපි කතා කරනවා නාට්‍යයක් නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගය. සෙසු කලා මාධ්‍යයන් සෙසු සාහිත්‍ය කලා මාධ්‍යයන් එක්ක සංසන්දනාත්මකව බලනකොට වේදිකා නාට්‍ය එහෙම නැත්නම් දෘශ්‍ය කාව්‍ය විදිහට සලකන මේ වේදිකා නාට්‍යවල අනිවාර්යයෙන්ම කතවරයා තෝරගන්න අත්දැකීම තුළ එහෙම නැත්නම් කතා පුවත තුළ තිබිය යුතුයි කියලා විචාරකයෝ කතා කරන විශේෂම අංගය තමයි ගැටුමක් සහිත එහෙම නැත්නම් නාට්‍යෝචිත අවස්ථා සහිත කතා පුවත තිබිය යුතුයි කියන එක. මේ කියන සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකයේ ලෙන අතහැර යාම කියන දෙවැනි අංකයේ එහෙම නැත්නම් දෙවැනි ජවනිකාවේ අපිට හම්බෙනවා මේ වගේ නාට්‍යෝචිත අවස්ථා කීපයක්, ගැටුම් සහගත අවස්ථා කීපයක්. අන්න ඒ කියන ගැටුම් සහගත අවස්ථා පිළිබඳව කතා කරගෙන අපි පියවරෙන් පියවර බලාගෙන යමු. කොහොමද කතුවරයා එහෙම නැත්නම් නිෂ්පාදකයා නාට්‍ය රචකයා අපිට මේ සිංහබාහු නාට්‍යයේ කතා පුවත ඉදිරිපත් කරන්න කියලා. ඔබේ සමන් දුන්නේ සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකයේ තියෙන පොතේ ඉනිසයට. ඒ කියන්නේ ශෛලීගත නාට්‍යයක ඔබ දන්නවා පොතේ ගුරු කෙනෙක් ඉන්නවා. පූරක කෙනෙක්. සමහර නාට්‍යවල මේ චරිතයම පූරක විදියට හඳුන්වනවා. මෙන්න මේ පොතේ ගුරු මේ දෙවැනි අංකය පිළිබඳ හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරපු කවියට තමයි නැත්නම් ගීපද කොටසට තමයි ඔබ සවන් දුන්නේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙන්න මෙහෙම පොතේ නිසේ ඉදිරිපත් කරන්නේ මෙසේ හටගත් බියසැක සිතින් පහ කරමින. දරුවනේ අපි දන්නවා අපි මේ නාට්‍ය දෙවැනි අංකයත් එක්ක සම්බන්ධ වෙන්නේ. මීට කලින් අංකයේ කතා පොතක් තිබුණා. ඒකත් එක්ක කතවරයන් මෙතන සම්බන්ධ කරනවා. මෙසේ හටගත් බියසැක සිතින් පහ කරමින. සිංහයාගේ චරිතය ගැන මේ කියන්නේ. තොසේ වෙමින් මිගිදා වෙසෙන සද පෙමින. මිගිදා කියලා කියන්නේ සිංහයාට. සිතේ ඇතිවෙච්ච බියසැක අයින් කරලා මේ සිංහයා මිගිදා බොහොම සන්තෝෂයෙන් බොහොම ප්‍රේමයෙන් ඉන්නකොට
කවුරුත් එක්කද මේ සිංහයා සන්තෝෂයෙන් ඉන්නේ තමන්ගේ පවුලත් එක්ක. සිංහයාගේ පවුල, දේවිය, සුප්පා දේවිය, සිංහබාහු, සිංහසීවලි දරුවන් දෙන්න එක්ක බොහොම සන්තෝෂයෙන් ඉන්නකොට බසේ මුවින් පිට වුණ නිසා වැඩුණ කුහුලින තාත්තගේ මුවින් පිට වෙච්ච වචනයක් හින්දා බස වචනේ හින්දා වැඩුණ කුහුලින දරුවන්ගේ හිත්වල වැඩුණ කුතුහලය විශේෂයෙන්ම සිංහබාහු කියන අපිට මේ අංකයෙන් හම්බෙන ප්‍රධාන චරිතය සිංහබාහුගේ හිතේ ඇතිවන කුතුහලය නිසා විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින මෙච්චර කාලයක් තාත්තත් එක්ක මේ කැලේ ලෙන ඇතුළේ හිටියා. තාත්තගේ තමනුන්ගේ මහා විශාල වෙනසක් නොදැක්කත් තාත්තගේ කටින් පිට වෙන වචනයක් හින්දා තාත්තයි තමනුයි අතර තියෙන වෙනස දකින්න පටන් ගන්නවා. මේ වෙනස ගැන ඔබ දන්නවා. අපේ ප්‍රවාද කතාව දන්න ඔබ දන්නවා නේද? අපේ සිංහලයාගේ ආරම්භය පිළිබඳ ප්‍රවාද කතාවේ සිංහයා කියන්නේ සතෙක්, තිරිසන් සතෙක්, මුර්ගයෙක්, වන මුර්ගයෙක්. සුප්පා දේවිය කියන්නේ රජ කුලයේ කාන්තාවක්, රජ කුමරියක්. දරු දෙන්න මනුෂ්‍ය දරුවන්. මෙන්න මේ කතා පුවතත් එක්ක මේ දරුවෝ දෙන්න මනුෂ්‍ය වර්ගයේ දරුවෝ දෙදෙනා තිරිසන් වර්ගයේ තමන්ගේ පියාගේ ස්වරූපය දකින්න එක තමයි මේ පොතේ ඉනිස කතාවෙන් කියන්නේ. මෙන්න මේ සිද්ධියත් එක්ක තමයි මේ අංකයේ ගැටුම රඳා පවතින්නේ. ගැටුම් අවස්ථා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් අවස්ථා, පුද්ගලයන්ගේ මනෝභාවය තුළ ඇතිවන ගැටුම් අවස්ථා, මේ ආකාරයෙන් විවිධාකාර නාට්‍යවල ගැටුම් අවස්ථාවන් විචාරකව කතා කරනවා. ඒවා ඔබට 10 සිංහල පොතේ මේ කියනේම හම්බ වෙලා තියෙනවා. මෙතනදී අපිට මේ කියන නාට්‍ය අංකයේ වැඩි හරියක්ම හම්බ වෙන්නේ පුද්ගලයාගේ මනෝභාවයන් තුළ ඇතිවන ගැටුම් අවස්ථා. ඊළඟ කොටසට සමන් දීලා අපි කතා කරමු. ඊළඟ කොටස අපි සමන් දුන්නේ සිංහබාහුගේ
ඉන්නිසු ගීතයට සිංහබාහු දෙවැනි අංකයෙන් වේදිකාවට හඳුන්වලා දෙන සිංහබාහු විසින්ම සිංහබාහු හඳුන්වලා දෙන ගීතයට. සිත නොම සැනසේ හිඳිනට වෙලෙසේ දිවි හිමියෙන් මෙලෙනේ සිංහබාහු කියන්නේ තරුණයි. මෙච්චර කාලයක් ලෙනක් ඇතුලේ හිර වෙලා හිටපු බාහිර ලෝකයක සම්බන්ධතා තිබෙන්නේ නැති බාහිර ලෝකයේ දැක්කේ නැති තරුණේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් දැනට අවුරුදු 2000 ගණනකට එහා ඉතිහාසගත කතා පුවතක් පාදක කරගත්තා. කතුවරයා මේක හරහා ඉදිරිපත් කරන මේ විවරණය චරිත නිරූපණය දිහා බලනකොට අපට පේනවා මේ සිංහබාහු කියන චරිතය තුළින් කතුවරයා නිරූපණය කරන්නේ එක පුද්ගල චරිතයක් විතරක් නෙවෙයි. මේ කියන චරිතය සර්වකාලීන වුණු චරිතයක්. සාර්වත්‍රික වුණු චරිතයක්. ඕනෑම දේශයකට ඕනෑම කාලයකට පොදු වෙච්ච තරුණයෙකුගේ ගති ස්වභාවයන් තරුණයෙකුගේ මනෝභාවයන් මේ සිංහබාහු චරිතය හරහා ඉදිරිවීර සරච්චන්ද්‍රයන් අපූර්වට නිරූපණය කරලා තියෙනවා. සිත නොම සැනසේ හිඳිනට මෙලෙසේ දිවි හිමියෙන් මෙලෙනේ වේදිකා නාට්‍යයේ පළමු අංකයත් එක්ක සම්බන්ධ වුණා නම් අපි දන්නවා මේ සිංහබාහුට සහ සිංහ සීවලීට සිංහයා ආදරය කරන විදිහ තමන්ගේ දරුවන්ව මේ ලෙන ඇතුලේ තියලා බොහොම ආදරෙන් ආරක්ෂා කරන විදිහ පෝෂණය කරන විදිහ. හැබැයි කතුවරයා අපේ මේ සිංහබාහුගේ චරිතය හරහා පෙන්නනවා තරුණයෙක්ගේ අපේක්ෂාවන් අරමුණු මොන වගේද කියන එක. ගෙයක් ඇතුලේ කුටියක් ඇතුලේ හිර වෙලා ඉන්න කැමැති මනෝභාවයක් තරුණ සිතක නැහැයි කියන එක මේ සිංහබාහු චරිතය හරහා කතුවරයා අපට පෙන්නනවා. නිදහස අපේක්ෂා කරන විදිහ තරුණ සිතක ස්වභාවය. නිරන්තරයෙන් කුතුහලයෙන් පෙළෙන ස්වභාවය කියන මේ තරුණයෙකුගේ ගති ස්වභාවයන් මනෝ ස්වභාවයන් කතුවරයා මේ සිංහබාහුගේ චරිතය හරහා පෙන්නනවා. බොහෝ ආදර ඇතිමුත් මාපියා පහට පල නැත නෙදිවියනේ සිංහබාහු තහවුරු කරගෙන ඉන්නේ. තමන්ගේ පියා තමන්ට සහ නැගණියට බොහෝ ආදර ඇතිමුත් බොහෝ ආදරය ඇති බව සිංහබාහුට ප්‍රත්‍යක්ෂයි. හැබැයි සිංහබාහු පියාගේ ආදරයෙන් රැකවරණයෙන් පෝෂණයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ තමයි තරුණයෙකුගේ සර්වකාලීන වූ ගති ස්වභාවය සනාතනික වූ තාරුණ්‍යයේ ගති ස්වභාවය. රොස් වී එදිනේ කී රුදු වදනේ හද තුල රැවුදෙනේ රොස් වී එදිනේ තරහ වෙලා ඒ දවසේ කී රුදු වදනේ කීව රෞද්‍ර වචනේ නපුරු වචනය හද තුල රැවුදෙන්නේ සිංහබාහු මතක් කරනවා තාත්තා තරහ ගිහිල්ලා කිව්වේ වචනය හද ඇතුලේ රැව් පිළ රැවුදෙනවා අප නරයන් වග පැවසු ඒ අරුමය නැත මට වැටහෙන්නේ. තාත්තට තරහ ගිය වෙලාවක කියනවා දරුවෝ දෙන්න නරයෝ මිනිස්සු. සිංහබාහුට ප්‍රශ්නයක් තරුණ සිතකට ප්‍රශ්නයක් කුතුහලයෙන් යුක්ත තරුණ සිතක ස්වභාවය තමයි සරච්චන්ද්‍ර මේ සිංහබාහුගේ චරිතය හරහා පෙන්වන්නේ. අරණේ අපහට බිය පැමිණෙන්නට කාරණ හෙළිවන්නේ මේ කැලෑව අරණ කැලෑව බයයි කියලා තාත්තා මේ ගල්ලෙනක් ඇතුලේ දරු දෙදෙනා සහ බිරිඳ හිර කරලා යන්න හේතුව කාරණය සිංහබාහු ප්‍රත්‍යක්ෂ කරගන්නේ මේ තාරුණ්‍යයේ එලිපත්ත උඩ ඉන්න මේ අවස්ථාවේ. කාරණේ හෙළි වෙනවා. කාරණේ තහවුරු කරගන්නවා. කාරණේ මොකක්ද? මේ තුන්දෙනා සිංහබාහු සිංහසීවලී සුප්පා දේවිය මිනිසයා සිංහයා මිනිසෙක් නෙවෙයි තිරිසන් සතෙක්. වර්ග දෙකක් එකට එකතු වීමක් නැහැ කියන කාරණය සිංහබාහු ප්‍රත්‍යක්ෂ කරගන්නවා. පියතුමගේ ගත නැරඹූ කලසිත කුකුලින් නිතිරෙන්නේ
නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ විලස පියානන්නේ. පියාගේ වචනයත් එක්ක සිංහබාහුට හොඳින් පෙනෙන්නට ගන්නවා, දර්ශනය වෙන්නට ගන්නවා. මෙතෙක් කල් ඇස්වලට නොපෙනුණු සත්‍ය දැන් ප්‍රත්‍යක්ෂව Taman ඉස්සරහා පේන්න ගන්නවා. නැත සමවන්නේ තාත්තයි අපි සමාන නැහැ. වෙනස පෙනෙන්නේ වෙනස්කම පේනවා නේ. සිංහයා දෙපා සතෙක් නෙවෙයි, පාද 4ක් පාවිච්චි කරගෙන යන සතෙක් සිව්පාවේ නේ. සිංහයා වල්ගයක් සහිතයි. වෙනස පේනවා, වෙනස පේන්න ගන්නවා. වෙනස පෙනෙන්නේ විලස පියානන්නේ. තාත්තගේ ස්වභාවය පේනවා. කෙලෙසද ඔහු හට අපදා වූයේ ඇයි මව නොකියන්නේ? සිංහබාහුට ප්‍රශ්නයක්. කොහොමද මේ වෙනස් වර්ගයක දෙන්නෙක් එකතු වුනේ? ඇයි අම්මයි කියන රහස කියන්නේ නැත්තේ කියන ප්‍රශ්නය සිංහබාහුගේ හිතේ ඇති වෙනවා. තරුණයෙකුගේ සිත තුළ තියෙන ක්‍රියාකාරීත්වය, තරුණයෙකුගේ සිත තුළ තියෙන ආකල්පය, විශේෂයෙන්ම යම් ගැටලු සහගත දෙයක් මතුවනම් පස්සේ ඒ ඔස්සේ සොයාගෙන යන ස්වභාවය, කුතුහලය, ඒ ගවේෂණය කරන ස්වභාවය, ගවේෂණශීලී ස්වභාවය, ස්වාධීනත්වය අපේක්ෂා කරන ස්වභාවය, හිර වෙලා ඉන්න තියෙන අකමැති සහගත ස්වභාවය සිංහබාහුගේ මේ ප්‍රකාශයේ ඉන්නිස ගීතය හරහා කතුවරයා පෙන්වනවා. ඒ එකම තවත් පැත්තක් මේක හරහා පේනවා. ඒ තමයි ඕනෑවට වඩා දැඩි ආරක්ෂාව. දෙමව්පියන් තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ඕනෑවට වඩා දැඩි ආරක්ෂාව, රැකවරණය දෙන්න හදන්න දරුවන් නිදහස අපේක්ෂා කරන ස්වභාවය එන්නෙම වැඩි වෙනවා කියන සනාතන කුණු කාරණාවත් ඉදිරිවේද සරච්චන්ද්‍රයන් මේ සිංහබාහු චරිතය හරහා පෙන්වනවා. ඒත් එක්කම සිංහබාහු ගොසින් මම මේ වග සියල්ල මෑණියන්ගෙන් අසා සොඳින් දැනගන්නෙමි. සිංහබාහු තීරණයකට එනවා. කුතුහලය තවත් හිතේ තියාගෙන ඉන්න බෑ. කෙලෙසද අප ඔහුට දාවුනේ කියන එක දැනගන්න සිංහබාහු අම්මගෙන් ප්‍රශ්න කරන්න තීරණය කරනවා. මෙන්න මෙතන ළමයි. ඔන්න මේ වගේ තැනක සිංහබාහු දැන් තමන්ගේ අම්මගෙන් අහන්න යන්නේ. මේ තාත්තයි වෙනස්, අම්මා වෙනස්, මොකද හේතුව අහන්න යන අවස්ථාව. මේ වගේ අවස්ථාවක් ගැන හිතනකොට මේක මොන වගේ අවස්ථාවක්ද? ප්‍රේක්ෂකයා, මේක නරඹන ප්‍රේක්ෂකයාගේ හිතේ ඇතිවන මනෝභාවයන් මොන වගේද? සිංහබාහු ගිහිල්ලා අම්මගෙන් රහස පිළිබඳ අහනකොට මෙච්චර කාලය, දීර්ඝ කාලය, අවුරුදු 16ක් 17ක්, දීර්ඝ කාලයක් 18ක් වෙන්න පුළුවන්. මෙච්චර දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂා කරපු මේ රහස සිංහබාහු ඇහුව සැනින්ම කියාවිද නොකියාවිද? ප්‍රේක්ෂකයන් හිතේ කුතුහලයක් ඇති වෙනවා. සමහර අපිට කතාවේ ගලාගෙන ඒමත් එක්ක මෙච්චර කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච සිද්ධිදාමයත් එක්ක සුප්පාදේවිය කියන්නේ තමන්ගේ ආදරයේ සෙනෙහස වෙනුවෙන් රජ සැප පවා සියල්ල අතහැරලා කාන්තාවක්. එවන් තත්වයක් තුල ඉඳගෙන ඇය සත්‍ය පවසාවිද, රහස රකීවිද, දරුවන්ට දක්වන සෙනෙහස නිසා මෙහි සත්‍ය පවසාවිද කියන කුතුහලයේ ප්‍රේක්ෂකයාගේ හිතේ ඇති වෙනවා. එහෙනම් මේ අවස්ථාව මොන වගේ අවස්ථාවක්? ප්‍රේක්ෂකයාගේ හිත විවිධ පැතිවලට දෝලණය වෙන අවස්ථාවක්. එක එක පැතිවලට උපකල්පන කරන අවස්ථාවක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක මේ සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකයේ හම්බ වෙන නාට්‍යෝචිත අවස්ථාවක්. එහෙම නැත්නම් ගැටුම් සහගත අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.
ළමයි අපිට ඊළඟට හම්බ වෙන්නේ පොතේ ඉන්නිස ගීතයක්. නෙකවර පුතු විසිනා අසන ලද පැන නිසා සුප්පා දේවි මනා ඇති වී සිත වෙහෙසා. සිදු වූ පුවත අනාවරණය කරන ලෙසා දෙදෙනා කැඳවාගෙන කීවා තතු මෙලෙසා. පොතේ ඉන්නිසෙන් කියනවා ඉදිරිවිද සරච්චන්ද්‍රයන් නොයෙක් වර නෙකවර නොයෙක් වර පුතා විසින් නසන ලද පැන නිසා පැන ප්‍රශ්න හින්දා සුප්පා දේවී මනා ඇති වී සිත වෙහෙසා. සුප්පා දේවියගේ සිතට වෙහෙසක් ඇති වෙලා පීඩාවක් ඇති වෙලා සිදු වූ පුවත අනාවරණය කරන ලෙසා මෙච්චර කාලයක් තිස්සේ හංගගෙන හිටපු ආරක්ෂා කරගෙන හිටපු රහස ජීවිතය පිළිබඳ රහස අනාවරණය කිරීමට සුප්පා දේවිය තීරණය කරනවා. ප්‍රේක්ෂකයාගේ හිතේ කුතුහලයක් ඇති වුණා. සුප්පා දේවිය රහස කියයිද නැති වෙයිද? ඔන්න ඒත් එක්කම මේ පොතේ ඉන්නිස ගීතයත් එක්කම ප්‍රේක්ෂකයාගේ කුතුහලය සංසිඳෙනවා. සුප්පා දේවිය සත්‍ය අනාවරණය කිරීමට තීරණය කරනවා. සුප්පා දේවියගේ ඉන්නිස ගීතයට අපි දැන් සවන් දුන්නා. සංගවන්නට තතු බැරිය පුතුගෙන් මිගිදා නිතින සොඳිනා පෙනෙන විලසා. සුප්පා දේවිය හිතනවා දරුවන්ට සත්‍ය අනාවරණය කරන්න තීරණය කළ සුප්පා දේවිය පත්වෙන මානසික තත්ත්වය සැමියාට අතිශයින්ම ආදරය කරපු ඒ වගේම දරුවන්ටත් ඒ පමණටම ආදරය කරන කාන්තාවක් මවක් සහ බිරිඳක් පත්වෙන මානසික ස්වභාවය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් මේ සුප්පා දේවියගේ චරිතය හරහා නිරූපණය කරනවා. සංගවන්නට තතු බැරිය පුතුගෙන් දැන් ඒක ප්‍රත්‍යක්ෂයි සුප්පා දේවියට පුතාගෙන් තව දුරටත් මේ සත්‍ය සංගවන්නට බෑ. මිගිදා නිතින සොඳිනා පෙනෙන විලස නිරන්තරයෙන් මේ මිගිදාව සිංහයාව පෙනෙනකොට දෘශ්‍යමාන වෙනකොට තව දුරටත් සත්‍ය සංවන්නට බැහැ කියන එක සුප්පා දේවියට ප්‍රත්‍යක්ෂයි තහවුරුයි.
අදහන්නේ නැත කේවත මුසා. සුප්පාදේවිය හිතනවා තව දුරටත් නම් මුසා කීවාට සාවක් කියන්නේ බොරු. තව දුරටත් බොරු කීවාට අදහන්නේ නැහැ විශ්වාස කරන්නේ නැහැ. නැන මූකුරා ගොස් ඇත පුරා වයසා. සුප්පාදේවිය මොන වගේ අම්මා කෙනෙක්ද? මොන වගේ කාන්තාවක්ද? ඇය තර්කානුකූලව හිතනවා තව දුරටත් පුතාගෙන් සත්‍ය සංගවන්නට බෑ. ආයෙනම් මුසා කීවට බොරු කීවට පුතා විශ්වාස කරන්නේ නැහැ. හේතුව තමයි ඇය තර්කානුකූලව හිතනවා නැන මූකුරා ගොස්. දැන් පුතා නුවණින් මුහුකුරා ගිහිල්ලා ඉන්නේ. ඇත පුරා වයස සම්පූර්ණ වෙලා තරුණ වයසට ඇවිල්ලා. එහෙනම් මෙන්න මේ කියන හේතු හින්දා පුතාගෙන් තව දුරටත් සත්‍ය පවසන්න බැහැ කියලා මේ සුප්පාදේවිය තීරණය කරනවා නම් අපිට මේකෙදි හම්බ වෙන සුප්පාදේවිය මොන වගේ කාන්තාවක්ද? ඇය බුද්ධිමත් කාන්තාවක්. තර්කානුකූලව හිතන කාන්තාවක්. තමන්ගේ දරුවන්ගේ මානසිකත්වය ගැන හිතන කාන්තාවක්. තරුණ වයසටපත් වුණු තමන්ගේ දරුවන්ගේ හැඟීම් ගැන තේරුම් ගන්න විදිහේ අම්මා කෙනෙක් කාන්තාවක් අපිට මේකේ හම්බ වෙන සුප්පාදේවිය. ඒත් එක්කම සුප්පාදේවිය මෙහෙම හිතනවා අපි කිව්වත් ස්වාමියාටත් අතිශයින්ම ආදරය කරන මේ සිංහයා හින්දා රාජ්‍ය සැප සියල්ල අතහැරපු කාන්තාවක් සුප්පාදේවිය. ඒ වගේ කාන්තාවක් දරුවන් ගැන පමණක්ම හිතයිද? එයා මෙහෙම හිතනවා. පවසන්ට තතු හද සංසලා. පවසන්ට තියෙන මේ තතු තොරතුර හද සංසලා හද සසල වෙනවා. ඇයි ඇගේ හද සසල වෙන්නේ? මේ සත්‍ය පවසද්දී හද සසලයි. කවුරුන් හින්දා දැගේ හද සසල වෙන්නේ? නැති වේද සෙනේ හැර යාද ලෙනේ නොදැනා. ඇගේ මනසේ තත්ත්වය කතුවරයා මේ කියන්නේ. මානසික ඝට්ටනේ මේ කියන්නේ. සුප්පාදේවියගේ මනසේ ගැටුම. ඇයි සුප්පාදේවියගේ මනසේ ගැටුම? එක පැත්තක ඉන්නවා තමන්ගේ ස්වාමි පුරුෂයා. අනිත් පැත්තේ ඉන්නවා තමන්ගේ දරුවෝ දෙන්න. හරියට තරාදියක වගේ. කොයි පැත්තද බර? ඇයට තීරණය කරන්න බෑ. ඒ හින්දා හදවත සංසලයි ගැටුම්කාරී අවස්ථාවක්. තීරණයක් ගන්න බෑ. මානසික ගැටුමක්. ගැටලුව තමයි මේ සත්‍ය පැවසුවාම නැති වේදසෙනේ. පියා ගැන දරුවන්ට තියෙන සෙනෙහස නැති වෙයිද? හැර යාද ලෙනේ නොදැන. සත්‍ය දැනගත්තට පස්සේ දෙදරුවෝ ලෙන අතහැරලා දාලා යයිද? ගැටලු දෙකයි. පියාට තියෙන ආදරය නැති වෙයිද? ගැටුමක්. ලෙන අතහැරලා යයිද? ගැටුමක්. වලකන්ට බැරි දෙයට පිහිටා. කාලයේ සමය විසින් තව දුරටත් මේක වළක්වන්න බෑ. වලකන්නට බැරි දෙයට පිහිට පතනවා කාගෙන්ද? වනු දෙවියනේ මාසරණේ නොහැරා. වෙන කාගේවත් සරණක් නැති වෙනකොට සුප්පාදේවිය තාර්කික කාන්තාවක් වුණා. ගතානුගතික කාන්තාවක් බවට පත් වෙනවා. කාගේද සරණ පතන්නේ? දෙවියන්ගේ සරණ පතනවා. මේ දෙවියන්ගේ සරණ පැතීම ඇතුලේ සුප්පාදේවිය තුල තියෙන මොන වගේ හැඟීමක් මොන වගේ මනෝභාවයක්ද නිරූපණය වෙන්නේ? එක පැත්තකින් දරුවන්ට තියෙන ආදරය, අනිත් පැත්තෙන් තමන්ගේ ජීවිතය හා සමාන වූ ජීවිතයේ සියල්ල අත්හැරලා ලං කරගත්ත ස්වාමියාට තියෙන ආදරය, සෙනෙහස. එහෙනම් කතුවරයා හරි ලස්සනට මෙතනදී සුප්පාදේවිය මවක් විදිහට, බිරිඳක් විදිහට මානසික ගැටුමකට මුහුණ දෙන ආකාරය අපූර්වට නිරූපණය කරලා පෙන්නනවා. සුප්පාදේවිය කතා කරනවා තමන්ගේ දුවට, පුතාට සත්‍ය පවසන්නට කතා කරනවා.
සුප්පාදේවිය තමන්ගේ දරුවන් අමතලා තමන්ගේ රහස ප්‍රකාශ කරන අවස්ථාව. මේකද කතුවරයා පාවිච්චි කරන භාෂාව ගැන බලනකොට මේ සිංහබාහු නාට්‍යයේදී අපිට පේනවා කතුවරයා සමහර තැන්වල ඉතාම සරල භාෂාවක් පාවිච්චි කරනවා. සමහර තැන්වල සංස්කෘත පාලි භාෂාවල තත්බව පද මිශ්‍ර වෙච්ච සම්භාව්‍ය පද්‍ය භාෂාව පාවිච්චි කරනවා. තවත් සමහර තැන්වල පාලි සංස්කෘත භාෂාවල තත්බව වචන තත් සම වචන පාවිච්චි කරපු අවස්ථා අපිට හම්බ වෙනවා. දැන් මේ සුප්පාදේවිය තමගේ දරුවන්ට රහස ප්‍රකාශ කරන අවස්ථාවේ දරුවන්ට තියෙන ආදරණීය බව, ලෙන්ගතු බව හැඟෙන විදිහට කතුවරයා භාෂාව සරචන්ද්‍රයන්ගේ භාෂාව තියෙන හොඳම ලක්ෂණය තමයි හරි කාව්‍යාත්මක භාෂාවක් තමයි මේ සිංහබාහු නාට්‍ය පුරාම කතුවරයා පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන පද සංයෝජනය හරිම අපූර්වයි. වචන එකට ගලපලා තියෙන විදිය, ඒවා සංයෝජනය කරලා තියෙන විදිය හරි ගීතාත්මකයි, හරි සෞන්දර්යාත්මකයි, හරි ශබ්ද මාධුර්යකින් යුක්තයි. මෙතනදී කතුවර ප්‍රේමවන්ත දරුවෙනි මා දරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ. ප්‍රේමවන්ත තත්සම වචන අර තත්බව වචන සරල භාෂාවේ වචනත් එක්කම කතුවරයා සමහර තැනක මේ වගේ තත්සම වචනත් පාවිච්චි කරනවා. ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිනු කන්‍යමා. දරුවන් බොහොම ආදරණීයව ලෙන්ගතු ආමන්ත්‍රණය කරලා දරුවන්ගේ මනස හදලා මෙච්චර කාලයක් ආරක්ෂා කරපු ලොකු රහසක් එකපාරට මහන දරුවන්ට ඒක අහන්න තරම් ලෙන්ගතුකමක් ආදරයක් ඇති කරවලා තමයි සුප්පාදේවිය ආමන්ත්‍රණය කරන්නේ. කතුවරේ ඒ විදිහට තමයි භාෂාව සංයෝජනය කරන්නේ. කියමි පුවත සැක දුරෙලා. මේ පුවත කියන ප්‍රවෘත්තිය කියන්න සැක දුරලා, සැකය අයින් කරලා අසන නිතියන නිරන්තරයෙන් අහගෙන ඉන්න. මෑණිය නුඹ දෙදෙනාගේ වේ කුමරියක් මනා. ඔබ දෙදෙනාගේ අම්මා හොඳ කුමාරිකාවක්. පසින්දු මහඟු වංග දේශේ නරවර හටදා. පසින්දු මහඟු මේ වචන අර තත් සම වචන වලින් බිඳිච්ච තත්බව වචන, සම්භාව්‍ය පද්‍ය භාෂාවේ වචන කවිය සංයෝජනය කරේ. පසින්දු ප්‍රසිද්ධ කියන එකෙන් බිඳෙනවා. මහඟු මහාර්ග කියන එකෙන් බිඳෙනවා. පසිදු මහඟු වංග දිස කවිය සරචන්ද්‍රයන් පාවිච්චි කරන මේ තත්බව පද මිශ්‍ර සම්භාව්‍ය භාෂාවේ පද සංයෝජනයත් එක්ක මේ සුප්පා කියන දේවිය නැත්නම් මේ කියන කුමරිය කෙතරම් උසස් කෙනෙක්ද, කෙතරම් බලයක් තිබුණු කෙනෙක්ද කියන එක මේක අහන් ඉන්න මේක නරඹන ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට කතුවරයා භාෂාව පාවිච්චි කරන්නේ. පසිදු මහඟු වංග දේශ. වංග දේශයේ මොන වගේ වංග දේශයක්ද? ප්‍රසිද්ධ මහාර්ග වංග දේශයේ නරවර හටදා. රජුරුවන්ගේ දියණියක් විදිහට තමයි මම ඉපදුනේ. ඔය විදිහට තමයි සුප්පාදේවිය තමන්ගේ රහස තමන්ගේ දරුවෝ දෙන්න ඉස්සරහා ප්‍රකාශ කරන්නේ.
තමන්ගේ අම්මා මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන හිටපු රහස කියනකොට තමන් රාජ කුලයක කාන්තාවක් බව කියනකොට තමන් ඉපදුණු දා ඉඳලා ගල්ලෙනක් ඇතුලේ හිර වෙලා මනුෂ්‍ය වාසයක් නැතිව තනියම උදකලාව හිටපු මේ දරුවෝ දෙන්නට ඇතිවන සතුට පුදුමය කතුවරයා හරි ලස්සනට භාෂාව හරහා නිරූපණය කරනවා. කින්ද මෑණියනි ඔබ මේ පවසන වදනා සිංහබාහුවනි කින්ද මෑණියනි ඔබ මේ ප්‍රශ්නවාචී ස්වරූපයත් එක්ක සිංහබාහු තුල ඇතිවන ප්‍රමෝදය සහ පුදුමය කතුවරයා බොහොම අපූර්වට නිරූපණය කරනවා. ඇස් කන්න ඇද හිය නොහේ ඇසෙන මේ අරුමා කියන්නේ පුදුමය. ඇස් කන්න අදහන්න බෑ විශ්වාස කරන්න බෑ මේ කියන පුදුමය. ඔබ පාමුල හිඳුවාමා වැඩෙන වයසදී සිංහබාහුට මතක් වෙනවා අතීතේ මතක් වෙනවා. මේ වැඩෙන වයසේදී පොඩි කාලේදී අම්මා තමන්ගේ පාමුලේ ඉඳවගෙන රාජ කතා කියවිසිතුරු දැන් සිහිවන්නේ. මේ දෙක එකට ඔන්න ගැළපීගෙන යනවා. අම්මා කුඩා කාලේ තමන්ට කිව්වේ රාජ කතා. තමන් සත්‍ය දැනගන්නවත් එක සිංහබාහුට අර අතීත සිද්ධිත් එක මේවා සංසන්දනාත්මක මතක් වෙනවා. සැප සයනා සුවඳ බොජුන් තුමුල මාලිගා ඒ සම්පත් හැරදායයි මෙලෙස වෙසෙන්නේ. සැප සයන සැපවත් සයනය නිදන ඇදන් සුවඳ බොජුන් සුවඳ වුණු රජ මාලිගාවල තියෙන භෝජන මේවා ඒගොල්ලන් කතන්දරවල අම්මා පොඩි කාලේ කිව්ව කතාවල අහලා පුරුදු. තුමුල මාලිගා මහ විශාල මාලිගා ඒ සම්පත් හැරදායි ඒ සම්පත් ආදී සම්පත් යනාදී සම්පත් ඇරදාල ඇයි මෙලෙස වෙසෙන්නේ මේ විදිහට ඉන්නේ මේ ලෙනක් ඇතුලේ හිර වෙලා ඉන්නේ මේ කැලෑවක ඉන්නේ හිතා ගන්න බෑ සිංහබාහුට පුදුමයි. ඒකම හිත ඇතුලේ ලොකු සතුට අප්‍රහාරචයක් තමන් රජ කුලයකට සම්බන්ධයි කියලා දැනගන්නකොට කතුරේ හරි ලස්සනට මේ අවස්ථා සිද්ධි නිරූපණය කරනවා. චරිතවල මනෝභාවයන් නිරූපණය කරනවා. සිංහබාහු එහෙම කියනකොට සිංහබාහු කියන්නේ තරුණයෙක්ගේ මනෝභාවය අපි ඉස්සෙල්ලා ඉඳන්ම සිංහබාහුගේ චරිතය ඇතුලේ දැක්කා. ස්වාධීනත්වය අපේක්ෂා කිරීම. රජ කුලයක කෙනෙක් කියලා දැනගන්නකොට ඒකේ ප්‍රහර්ෂයට සන්තෝෂයටපත් වීම කුතුහලය මේ කියන චරිත ලක්ෂණ සිංහබාහුගෙන් අපි දැක්කා. සිංහසීවලි තරුණිය නව යෝන් වියේ ඉන්න තරුණියක් අම්මා රජ කුලේ කාන්තාවක් කියනකොට සිංහසීවලියට මතක් වෙන්නේ මොනවද? රාජ කුමරියෝ පළදිති රන් මිනිබරණා තරුණියක් විදිහට සිංහසීවලියට අම්මා රජ පෙළපතක කෙනෙක් කියලා කියනකොට මතක් වෙන්නේ තරුණියන් ආශාම කරන දේවල්. රාජකුමරියෝ පළඳිති රාජකුමරියෝ නම් පළඳිනවා රන් මිනිබරණ රත්තරන් මැණික් ආභරණ සිනිදු වස්ත්‍ර හැඳලා රාජකුමරියෝ අඳින්නේ සිනිදු වස්ත්‍ර පයට දාන්නේ රන් මිරිවැඩි රත්තරන් පාවහන් සංගල කියන්නේ යුගල දෙකක් පින් පිඩ වැඩි මාමෑණිය කියනවා නොවලහා අම්මට ආමන්ත්‍රණය කරනවා. අම්මට උපමාවකින් නේ අම්මා ගැන කියන්නේ සිංහසීවලේ උපමාවකින් පින් පිඩක් වගේ අම්මා මේ අම්මා සමාන කරන පින් කැටියකට සිංහසීවලේ තමන්ගේ අම්මට කොච්චර සෙනෙහසක් දක්වනවද කොච්චර බැඳීමක් දක්වනවද කොච්චර ආදරයක් දක්වනවද කියලා සරච්චන්ද්‍ර මේ යොදපු උපමාව ඇතුලේ තියෙනවා. සිංහසීවලී තමන්ගේ අම්මට ආමන්ත්‍රණය කරන්නේ පින් පිඩක් වගේ අම්මා. කතුරයා භාෂාවේ කාව්‍ය අලංකාර කාව්‍යාත්මක භාෂාවක් පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරලා තියෙන උපමාව කියනු නොවලහා වලහන්න එපා හංගන්න දෝ කියන්න. ඇයිද වල් කලා පොරවාලෙන තුල ඉන්නේ. සිංහසීවලීට මේක හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. කාන්තාව නම් ආශ සිනිදු වස්ත්‍ර ආභරණ රන්මිරි වැඩි සංගල් මේ ඔක්කොම අතහැරලා ඇයි මේ වල් කොළ ඇඳගෙන කැලෑවක ඉන්නේ. කවදාවත් සමාජ ආශ්‍රයක් නොතිබුණු සමාජයේ ලෝකයේ ගැන අවබෝධයක් නැති තරුණයෙක් සහ තරුණියක්ගේ මනෝභාවය
මේ කියන අවස්ථාවක ඔවුන් හැසිරෙන සැබෑ විලාසය ඉදිරිවීර සරච්චන්ද්‍ර යථාර්ථවත් විදිහට නිරූපණය කරලා තියෙනවා. දරුවෝ දෙන්න මෙහෙම පුදුම වෙනකොට සුප්පා දේවිය මෙන්න මේ වගේ කතාවක් කියන්නේ. සිනිඳු වස්ත්‍ර, මිනි අඹරන්, තුමුල මාලිගා, සිනිඳුණු ඇඳුම්, මිනියා මැණික් වලින් කරපු ආභරණ, තුමුල මාලිගා, විශාල මාලිගා, සුවඳ බොජෝන්, සැපසයන, මිරිවැඩි සඟල්, පාවහන් තියෙන මේ සියලු සැප සම්පත් මේ සියල්ල හැරදා මම ආවේ මේ වලට. මේ ඔක්කොම අතෑරලා මම මේ වලට ආවා. කැලෑවට වල වයන්න දන්තජලා යන්න වල කැලෑවට ආවා. වෙසෙන ලෙසා ඔබ පියමා සමිතුන් සමග. ඇයි මේ ඔක්කොම අතෑරලා මම ආවේ වලට කැලෑවට. ඔබේ පියාණන් සමග ජීවත් වීමට. සිංහ සුප්පා දේවිය තමන්ගේ දරුවන්ට තමන් මේ සියලු සම්පත් අතෑරලා කැලෑවට එන්න තරම් ප්‍රබල වුණු හේතුව මොකක්ද කියන එක පියවරින් පියවර ඔවුන්ට කියලා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. මේ කියන හැඟීම මොන වගේ එකක්ද? මේ සියල්ල හැරදාලා එන්න තරම් ප්‍රබල වුණු මේ ප්‍රේමය නම් ආදරය නම් හැඟීම මොන වගේ එකක්ද කියලා කියන්න තමයි සුප්පා දේවිය මේ ඉඩහසර සලසා ගන්නේ, ඉඩ කඩ ලබා ගන්නේ. සිංහ බාහු සිංහ සීවලී දෙදෙනාම කරන ප්‍රකාශයක් ඊළඟට තියෙන්නේ ඇයිද පියාණන් සමගාලෙනෙහි වෙසෙන්නේ? ඇයිද මේ තාත්තත් එක්ක මේ ලෙනක ඉන්නේ කැලෑවක? හැර දමයි රාජ ඉසුරු එච්චරයේ වටිනා රාජ ඉසුරු අත්හැරලා උවදුරු අතරේ ඇයි ඉන්නේ? කැලෑවක් කියන්නේ උපද්‍රව ගොඩයි. හැම තිස්සෙම උපද්‍රවයක් කරදරයක්. රිසි නොවීද මාපියාට වාසේ මාලිගේ මේගොල්ලන්ට ප්‍රශ්නයක්. තාත්තා කැමති වුණේ නැද්ද මේ වගේ මාලිගාවක ජීවත් වෙන්න? සිව් මැලි ඔබ කැටුව ඉන්න මේ වනාන්තරේ. තාත්තා කරන්නේ වැරැද්දා. මෙච්චර සිව් මැලි ඔබ මෙච්චර සැප සම්පත් වින්ද ඔබ මේ වනාන්තරේ තියාගෙන ඉන්න එක තාත්තගේ වැරැද්දක් කියන එක මේ දරු දෙන්නගේ ප්‍රකාශය හරහා ධ්වනිත කරවනවා ඉදිරිවීර සරච්චන්ද්‍ර. ඒකට සුප්පා දේවියගෙන් හම්බ වෙන උත්තරේ හරි ලස්සන අපූර්ව කාව්‍යාත්මක වර්ණනාවක්. ආදරය ගැන, ප්‍රේමය ගැන නොයෙකුත් සාහිත්‍ය කලා නිර්මාණ අතර ඉදිරිවීර සරච්චන්ද්‍රයන් දුන්න
අපූර්ව නිර්වචනයක් තමයි මේ සුප්පාදේවියගේ ප්‍රකාශය හරහා පේන්නේ. ප්‍රේමයේ සුන්දරත්වය, ප්‍රේමයේ සෞන්දර්යය, ප්‍රේමයේ තියෙන චමත්කාරය කතුවරයා මේ භාෂා සංයෝජනය තුළ කතුවරයා භාවිත කරන භාවික වුණු හැඟීම් දනවන්නා වූ භාෂාව ඇතුලේ හරි ලස්සනට අපූර්වට වර්ණනා කරලා තියෙනවා. අසිරිමත්තු දෙයකි මෙලොව ප්‍රේමයේ නමිනාව. මේ දරුවෝ දන්නේ නැති කාරණාවක් සුපාදේවිය කියලා දෙන්නේ. අසිරිමත් වුණු දෙයක් මේ ලෝකේ තියෙනවා. ආශ්චර්යවත් දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒකට කියන්නේ ප්‍රේමය කියලා. වැනු පොරණ කිවිඳුන් සොඳ රස මුසු වසින මේ ප්‍රේමය නිකම්ම දෙයක් නෙවෙයි. පුරාණයේ ඉඳලා ඉතිහාසයේ ඉඳලා කිවිඳුන් කවියන් හරි ලස්සනට රස මුසු වසින් වර්ණනා කරපු දෙයක් මේ ප්‍රේමය. සියලු භෝග වස්තු ඉසුරු හරිතිනෙක් දනෝ. කිව්වේ කතුවරයා සමහර වෙලාවට සම්භාව්‍ය පද්‍ය භාෂාව සරල භාෂාව පාවිච්චි කරන ගමන්ම තත් සම වචනත් පාවිච්චි කරනවා. මෙතනක් තියෙනවා භෝග වගේ වචන. සියලු භෝග වස්තු ඉසුරු පරිතිනෙක් දනු. මේ ප්‍රේමය කියන කොච්චර බලවත්ද කියනවනම් මිනිස්සු ජනතාව සියලු භෝග Tamanගේ තියෙන සියලුම වස්තුව සම්පත් ඉසුරු ඓශ්වර්ය අත්හැරලා දානවා මේ ප්‍රේමයේ නාමයෙන් ප්‍රේමයේ වෙනුවෙන්. සව් සැප දෙන සිතු මිනවන් ප්‍රේමයේ සන්දා. සව් සැප දෙන සව් සියලු සැප දෙන සියලු සැප දෙන සිතු මිනවන් ප්‍රේමයේ හන්දා. ප්‍රේමයේ සමාන කරනවා සිතු මිනකට. සිතු මිනක් වගේ ප්‍රේමය. කතුවරයා පාවිච්චි කරනවා මේ ප්‍රේමය ගැන කියද උපමාවක්. සිතුමිනක් කියන්නේ මොකද්ද? සිතුමිනක් කියනවා චින්තාමාණික්කයක්. චින්තාමාණික්කයක් කියලා කියන්නේ හිතෝ පැතෝ සම්පත් දෙන මණිකක්. එහෙනම් කවියා ඉදිරිවීර සරච්චන්ද්‍ර සුපාදේවියගේ මුවට නම් වමින් ප්‍රේමයේ සමාන කරනවා චින්තාමාණික්කයකට උපමා පාවිච්චි කරලා ගැළපෙනම පද ගැළපෙනම විදිහට යොදමින් ප්‍රේමයේ සෞන්දර්ය ප්‍රේමයේ චමත්කාරයේ ඉදිරියට සරච්චන්ද්‍රයන් මෙතනදී වර්ණනා කරලා තියෙනවා.
සුප්පා දෙවිය මෙහෙම කියනවා ඔබ පියානෝ නරයෙකු නොව නරයෙක් නෙවෙයි මිනිසෙක් නෙවෙයි වනයේදී මට හමුණු සිංහරාජේ ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රජ සැප හැර දමා මේ වනයෙහි විසිරි දරුවෙමි. අර කලින් කවියෙන් කිව්ව කතාවමයි මේ ප්‍රේමයේ හින්දා තමයි මේ ඔබේ පියාණන් එක්ක මම වනාන්තරයේ ජීවත් වෙන්නේ. එතකොට සිංහබාහු හැසිරෙන විදිහ සහ ඔහුගේ අදහස් ප්‍රකාශ කරන විදිහ. සිංහයෙක් වේ මාපියා. වේගෙන් කියන්නේ ඔබට ඇහෙන්නට ඇති. මේ වචන සංයෝජනය කරලා තියෙන විදිහ ඇතුලේ උද්වේගකර සිංහබාහුගේ චිත්ත ස්වභාවය කතරේ අපූර්වට නිරූපණය කරලා පෙන්නනවා. සිංහයෙක් වේ මාපියා. මගේ තාත්තා සිංහයෙක්. ජන්මයෙන් ලත් මේ අරන්නේ. ජන්මේ ලැබුවේ මේ කැලෑවේ අරන්නේ කැලෑවේ. ජන්මයෙන් වගේ වචන තත්සම වචන. පුරුදු වාසේ සදා වාසේ සදාම පුරුදු වුණු කුමරියක් මේ මාගේ මව්. මගේ අම්මා කුමරියක්. තාත්තා කැලේ ඉන්න සිංහරාජේ. සිංහබාහු තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ගේ පවුල පිළිබඳ සත්‍ය යථාර්ථය පසක් කරගන්න විදිහ සරච්චන්ද්‍රයන් මේ විදිහට සිංහබාහුගේ අදහස් සරහා ප්‍රකාශ කරනවා. උත්තරීතර ජන්ම ලද්දී අම්මට තියන උත්තරීතර ජන්මයක් උත්තරීතර උපතක් උතුම් උපතක් උත්තරීතර ජන්ම මේ පදත් සම වචන උරුම වූ යස ඉසුරට මගේ අම්මට තියෙනවා යස ඉසුරක උරුමයක් සම්පත්වල උරුමය තියෙනවා රජ සම්පත්වල උරුමය තියෙනවා මටද හිමි වේ මංගරාජ්‍ය අම්මා තමන්ගේ රජ පෙළපත ගැන කියනකොටම තමන්ගේ රජ පෙළපතේ සම්බන්ධකම ගැන කියනකොටම තරුණයෙක් විදිහට සිංහබාහුට මතක් වෙන සිංහබාහුට සිහියට එන ප්‍රබලම කාරණාව මටද හිමි වේ රාජ්‍යය අම්මා රජකුමරියක් නම් මටත් අයිති වෙනවා මොකක්ද වංග රාජ්‍යයේ අයිතිය තියෙනවා තරුණයෙක් විදිහට තරුණයෙක්ගේ මනෝභාවය තරුණයෙක්ගේ මානසික ස්වභාවය සරච්චන්ද්‍රයන් අපිට මේ සිංහබාහු චරිතය හරහා පෙන්නන්නේ මේක මේ දැනට අවුරුදු 2000කට එහා මේ කියන ප්‍රවාද කතාවට විතරක් පදනම් වෙච්චි මනෝභාවයක් නෙමෙයි මේක සර්වකාලීන සර්ව දේශයන්ටම පොදු විච්ච සනාතනික වුණු මනෝභාවයක් මේ කතුවරයා නිරූපණය කරන්නේ තරුණයෙක්ගේ ස්වභාවය තමයි නිරන්තරයෙන් තමන්ගේ අයිතිවාසිකම් හඹා යාම තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සොයා බැලීම සිංහබාහු තරුණයෙක් සිංහබාහු හොයාගෙන යන්නේ මේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන ස්වරූපය තරුණයෙක්ගේ ඒත් එක්කම යසස්කාමය අපි මේකට කියනවා යසස්කාමය යසසට තියෙන කැමැත්ත මේ රාජකමට තියෙන කැමැත්ත සිංහබාහුගේ චරිතය හරහා කතුවරයා මේ හරහා පෙන්වන්නේ එනම් තරුණයකට පොදු වුණු මනෝභාවයන් මේ හරහා කතුවරයා පෙන්වන්නේ ප්‍රබල නරවර පරපුරින් ප්‍රබල නරවරින්ගේ තා බලවත් උච්ච රජවරුන්ගේ පරම්පරාවෙන් මටත් අයිති වෙනවා වංග රාජ්‍යය කුමක්දෝ මේ පාපි ලෙනේ මේ විසීමේ සෙතක්දෝ මේ ලෙනක් ඇතුළට වෙලා ජීවත් වෙන පව්කාරකමක් පාපයක් පෙර පව් පළදීමක් විදිහට සිංහබාහු දකින්නේ මේ කියන වචන කීපය ඇතුලේ තියෙනවා මේ ලෙනක් ඇතුලේ ජීවත් වීමට සිද්ධ වීම තුල සිංහබාහුගේ හදවත තුල තියෙන පීඩනය වේදනාව තරුණයේ අකමැතිම දේ තමයි හිර වෙලා ජීවත් වෙන එක. තරුණෙක් අපේක්ෂා කරන දේ තමයි නිදහස හා ස්වාධීනත්වය. එහෙනම් තරුණෙක් විදිහට සිංහබාහු තුලත් මේ කියන පොදු වුණ මනෝභාවය කතුවරයා නිරූපණය කරලා පෙන්නනවා. යන්ට දැන්නම් කාලෙවි සිංහබාහු හිතනවා. දැන්නම් තවත් මේ ලෙනේ ඉන්න බෑ දැන්නම් යන්න කාලේ හොඳයි. මෑණියන් හා නැගණි සමගින් උරුමය අපගේ සොයමිනා
අම්මයි නංගි එක්ක අපේ උරුමය සොයාගෙන යා යුතුයි. වංග දේශයේ වෙසෙන ජනතා කෙරෙහි වේ මා යුතුයකමා. එක පාරටම සිංහබාහුට මතක් වෙනවා තමන්ගේ යුතුයකම් ගැන. සැබවින්ම මේ සිංහබාහු හිතන්නේ තමන්ගෙන් ඉටු විය යුතු යුතුයකම් ගැන. ඒ යුතුයකම් හරහා තමන්ට ලැබෙන්න තියෙන රාජ්‍යත්වයේ අයිතිවාසිකම ගැනද කියන එක අපිට හිතන්නට පොළඹවනවා ඉදිරිවීර සරච්චන්ද්‍ර. නැවතත් කතුවරයා කුමක්දෝ මේ පාපිලෙනේ මේ විසීමේ සෙතක්දෝ පුනරුක්තියෙන් කියන නැවත කියනවා. මේ නැවත කීම තුළ කතුවරයා පෙන්වන්නේ මොකක්ද? ලෙනක් ඇතුළේ හිර වෙලා ජීවත් වීමට සිද්ධ වීම තුළ සිංහබාහුගේ හදවත තුළ ඇති වෙලා තියෙන පීඩනය, අපේක්ෂා භංගත්වය සහ හුවේකට තියෙන අධිකතර වුණු අකමැත්ත. සිංහබාහු අම්මට යෝජනාවක් කරනවා. මෑණියනි කීව ඔබ බස්සසා සනිටුහන් කරගතිමි. සිංහබාහු මේ අම්මා කිව්ව සත්‍ය ඇහුවට පස්සේ සිංහබාහු සනිටුහන් කරගන්නවා, තීරණය කරගන්නවා. සිංහබාහු මේ තීරණය ගන්නට කලින් තමගේ අම්මගෙන් අහනවද? නෑ, අහන්නේ. සිංහබාහු තනියෙන් තීරණය කරන්නේ. සිංහබාහුගේ මේ තීරණය ඇතුලේ කියවෙන කතන්දරයක් තියෙනවා. ඒක තමයි මේ කතා කරන පෙරදිග සංස්කෘතිය. පෙරදිග සංස්කෘතියේ කතන්දරයක් මේ කියන්නේ. පෙරදිග සංස්කෘතියේ ගෙදර ගෘහමූලිකයා තාත්තා. තාත්තා පවුලෙන් අයින් වුණා නම්, තාත්තා පවුලෙන් ඉවත් වුණා නම්, තාත්තා පවුලෙන් මිය ගියා නම් නිරායාසයෙන්ම පවුලේ නැත්තම් කුටුම්බයේ ප්‍රධානියා බවට නිරායාසයෙන්ම පත් වෙන්නේ ගෙදර ඉන්න පුතා. මේකෙත් එහෙමයි. තාත්තා මේ කියන සත්‍ය දැනගත්ත මොහොතේ සිංහබාහු තාත්තා පවුලෙන් අයින් කරනවා. නිරායාසයෙන්ම කුටුම්බයේ වගකීම ප්‍රධානත්වය සිංහබාහුගේ හිතට එනවා. සිංහබාහු මෙතනදී කටයුතු කරන්නේ අර සාම්ප්‍රදායිකත්වයෙන් තමන්ට ආව කුටුම්බ සංරක්ෂණය කිරීමේ වගකීම තමන් අතට ගත්ත පවුලේ ප්‍රධානියා විදිහට. අම්මගෙන් අහන්නේ. සිංහබාහු තනියෙන් තීරණය කරනවා. තරුණයේ පෙරදිග පවුලක තරුණයේ කටයුතු කරන විදිහ සිංහබාහුගේ චරිතය හරහා කතුවරයා මේ හරහා පෙන්නනවා. නොපමාව යා යුතුය. යා යුතුයි කියලා කියන්නේ අනිවාර්ය නියමයක්. තමන්ගේ අම්මට යෝජනා කිරීමකටත් එහා ගියාන කිරීමක්. නොපමාව යා යුතුය. මේ ලෙනෙන් ඔබ දෙදෙනා සමග යා යුතුය. අම්මා සහ නංගී කෙරෙහි තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා සිංහබාහු. පවුලේ කුටුම්බයේ ප්‍රධානියාගේ වගකීම සිංහබාහු අරගෙන තියෙනවා. වනවාසි හැර දමා නරවාසි සොයමින. මේ වනවාසි අපි සිටිය යුතු නෑ. අපි නරවාසි මිනිස් වාසය සොයා යා යුතුයි. අප දෙදෙනාට උරුම ජීවිතය වෙනුවෙන් සිංහබාහු කියනවා මට සහ නංගිට උරුම වෙච්ච ජීවිතය මේ කැලෑ ජීවිතය නෙවෙයි. එහෙනම් තමන්ගේ ජීවිතය ගැන විතරක් නෙවෙයි තමන්ගේ සහෝදරියගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතියත් සිංහබාහු තමන් වෙතට පවරා ගන්නවා. එහෙනම් අපි දැක්කා කතුවරයා ඉදිරිවීර සරච්චන්ද්‍ර මේ දෙවැනි අංකයේදී සිංහබාහුගේ චරිතය හරහා තරුණයෙකුගේ මනෝභාවය හරි අපූර්වට නිරූපණය කරලා තියෙනවා.
සිංහ බාහු තීරණය කරනකොට අම්මා නංගි සහ තමන් කියන කුටුම්බය ගැන තනියෙන් තීරණය කරනකොට සුප්පා දේවිය මෙන්න මේ විදිහට කියන්නේ. මෙවන් පස් දොඩම් කිම මේ වගේ වචන ඇයි කියන්නේ? ඔබ පියා හැර දමා යා හැකිද මේ ලෙනෙන් ප්‍රශ්න කරනවා. ඔබට ඔබේ තාත්තා අතහැර දාලා මේ ලෙනේ යන්න පුළුවන්ද? සුප්පා දේවිය අපි කියවනේ බුද්ධිමත් කාන්තාවක්. අපි දැක්ක විදිහට සුප්පා දේවිය තමන්ගේ දරුවා තුළ ඔහුගේ පියා කෙරෙහි ආදරය සෙනෙහස නැවත මතක් කරවන්න උත්සාහ කරනවා. දරුවා තුළ තියෙන ආදරය වැඩි කරවන්න නැත්නම් මෙනෙහි කරවන්න උත්සාහ කරනවා. තාත්තව අතහැරලා දාලා යන්න පුළුවන්ද ප්‍රශ්න කිරීම ඇතුලේ මේක බෑ නේද කියන එක දනිත කරනවා. අප නැතිව පියා ඔබ ලය පැලී මැරී අය. තමන්ගේ පුතාට මතක් කරලා දෙනවා. තාත්තගේ ජීවිතේ තියෙන අපි තුන්දෙනා ගාව. අපි නැති වුණොත් තාත්තා ලය පැලිලා මැරිලා හදවත පැලිලා මැරිලා. එක පැත්තකින් පේනවා සුප්පා දේවිය තමන්ගේ ස්වාමියා පිළිබඳ හඳුනා ගැනීම. මොන වගේ හඳුනා ගැනීමක්ද? ස්වාමියා තමන්ට සහ දරුවන්ට කෙතරම් ආදරය කරාද කියන එක සුප්පා දේවිය තුල තිබූ අවබෝධය මේ හරහා පේනවා. අනිත් පැත්තෙන් සිංහයා කියන චරිතය මොන වගේ එකක්ද කියන එකත් මේ හරහා පේනවා. දරුවන් සහ බිරිඳ නැති වෙනකොට ලය පැලිලා මැරිලා යන මට්ටමේ කෙනෙක් නම් මේ සිංහයා. මේ සිංහයා මොන වගේ කෙනෙක්ද? ආදරණීය තාත්තා කෙනෙක්, ආදරණීය ස්වාමි පුරුෂයෙක් කියන එකත් කතුවරයා මේ හරහා පෙන්නනවා. පුරුදු වනවාසෙ මෙහි සැපත නොසෑහෙද? අම්මා ප්‍රශ්න කරනවා දරුවන්ගේ. මෙච්චර කාලයක් පුරුදු වෙච්ච මේ වනවාසයේ තියෙන සැපතට වන ජීවිතයේ තියෙන සැපත සෑහෙන්නේ නැද්ද? ප්‍රමාණවත් නැද්ද? ඔබ පියා සමගිනා මෙතෙක් කල් වින්දමා. දරුවන්ට දැනෙන්නේ නැහැ. දරුවන්ට තේරෙන්නේ නැහැ. හැබැයි සුප්පා දේවියට මෙච්චර කාලයක් ගත කරපු මේ ජීවිතය සතුටුදායක ජීවිතයක් කියන එකත් එදිරිවීර සරච්චන්ද්‍රයන් මේ හරහා පෙන්නනවා.